ආයිබෝවන්. අද අපි ඉගෙන ගමු රුධිර පටකය ගැන. මොකක්ද මේ රුධිර පටකය කියලා කියන්නේ? රුධිර පටකය කියලා කියන්නේ රුධිර පද්ධතියේ ක්‍රමානුකූලව එක දිශාවකට ගලා යන තරලයක්. අපි දැන් බලමු රුධිර පටකය ඇයි අපි විශේෂිත සම්බන්ධක පටකයක් වශයෙන් සලකන්නේ කියලා. මෙතන ගමු නියම සම්බන්ධක පටක. දැන් අපි බලමු පූරකය. දැන් නියම සම්බන්ධක පටකවල පූරකයේ විශාලව පැතිරලා තියෙනවා. රුධිර පටකයේ පූරකයේ විශාලව පැතිරලා තියෙනවා. ඊළඟට සෛල සංඛ්‍යා ගත්තොත් පූරකයට සාපේක්ෂව සෛල සංඛ්‍යාව අඩුයි. දැන් රුධිර පටකය ගත්තත් පූරකයට සාපේක්ෂව, ඒ කියන්නේ ප්ලාස්මාවට සාපේක්ෂව සෛල සංඛ්‍යාව අඩුයි. ඊළඟට අපි ගමු පූරකයේ සම්භවය. නියම සම්බන්ධක පටකවල පූරකයේ සම්භවය වෙන්නේ ඒ පටකයේ සෛල වලින්. පටකයේ සෛල මගින් ස්‍රාවය වේ. නමුත් රුධිර පටකය ගත්තම ප්ලාස්මාව සම්භාවය වෙන්නේ ඒ පටකයේ තියෙන සෛල වලින් නෙමෙයි. අපි තව ලක්ෂණයක් ගමු තන්තු. නියම සම්බන්ධක පටකයේ තන්තු තිබේ. නමුත් රුධිර පටකයේ තන්තු දක්නට නොලැබේ. ඒ වුණත් රුධිරේ කැටි ගැසෙන අවස්ථාවේදී තන්තු සෑදී. يعني අපි දැන් බැලුවොත් පළවෙනි ලක්ෂණ දෙක. ඒ කියන්නේ පූරකයේ සහ සෛල සංඛ්‍යාව ගත්තොත් නියම සම්බන්ධක පටක පෙන්වන ලක්ෂණම තමයි රුධිර පටකයේ පෙන්වන්නේ. ඒතර එතෙන්දී රුධිර පටකයේ සම්බන්ධක පටක වල ලක්ෂණ පෙන්වනවා. අපි ඊළඟ ලක්ෂණ දෙක ගත්තොත් පූරකයේ සම්භාව්‍ය සහ තන්තු නියම සම්බන්ධක පටක පෙන්වන ලක්ෂණ නෙමෙයි රුධිර පටකයේ පෙන්වන්නේ. ඒ කියන්නේ රුධිර පටකයේ සමහරක් නියම සම්බන්ධක පටක වල ලක්ෂණ පෙන්වනවා. සමහරක් විට නියම සම්බන්ධක පටකවල ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ නිසා අපි රුධිර පටකය නියම සම්බන්ධක පටකයක් වශයෙන් සලකන්නේ නැතුව විශේෂිත සම්බන්ධක පටකයක් වශයෙන් සලකනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇයි අපි රුධිර පටකයේ විශේෂිත සම්බන්ධක පටකයක් වශයෙන් සලකන්නේ ඇයි කියලා. දැන් අපි බලමු රුධිර පටකයේ සංයුතිය. රුධිර පටකයේ සංයුතිය බැලුවම පළවෙනි එක තමයි එහි තියෙනවා රුධිර ප්ලාස්මාව. දෙවෙනි එක තමයි එහි තියෙනවා රුධිර පට්ටිකා. තුන්වෙනි එක තමයි එහි තියෙනවා රතු රුධිර රාම. එහෙම නැත්නම් රක්තම්. හතරවෙනි එක තමයි එහි තියෙනවා සුදු රුධිර රාම. එහෙම නැත්නම් ශ්වේතම්. එතකොට රුධිර පටකයේ සංයුතිය බැලුවම අපිට පේනවා රුධිර පටකයේ සමන්විත වෙලා තියෙන මේ වගේ
කොටස් හතරකින් රුධිර ප්ලාස්මාව, රුධිර පට්ටිකා, රතු රුධිරාණු සහ සුදු රුධිරාණු. දැන් අපි එහි පළවෙනි එක රුධිර ප්ලාස්මාව ගැන ඉගෙන ගමු. රුධිර ප්ලාස්මාව එහෙම නැත්නම් පූරකය. සම්පූර්ණ රුධිරයෙන් 55%ක්ම එහි ප්ලාස්මාවයි. රුධිරයෙන් 55%ක්ම එහි ප්ලාස්මාව. අපිට බලන්න ඕනේ සංයුතිය. රුධිර ප්ලාස්මාවේ සංයුතිය ගත්තම 91.5%ක්ම තියෙන ජල. ඊළඟට ද්‍රව්‍ය ප්‍රෝටීන තියෙනවා 7%. රුධිර ප්ලාස්මාවේ සංයුතිය ගත්තම ජලය තියෙනවා 90.5. ද්‍රව්‍ය ප්‍රෝටීන තියෙනවා 7%. එතකොට මොනවද මේ ද්‍රව්‍ය ප්‍රෝටීන කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් ආකාර තුනක්. පළවෙනි එක තමයි ඇල්බියුමින්. දෙවෙනි එක තමයි ග්ලොබියුලින්. තුන්වෙනි එක තමයි ෆයිබ්‍රිනෝජන්. තමයි ඒ ද්‍රව්‍ය ප්‍රෝටීන වර්ග 3. ඊළඟට අපි බලමු දෙවෙනි කාරණය. රුධිර ප්ලාස්මාවේ තියෙන ධන අයන. එහෙම නැත්නම් කැටායන වර්ග තියෙනවා සෝඩියම්, ඒ වගේම පොටෑසියම්, කැල්සියම් සහ මැග්නීසියම්. ඒ වගේම ඍණායන. එහෙම නැත්නම් අපි කියනවා ඇනායන කියලා. තියෙනවා බයිකාබනේ සහ ක්ලෝරයිඩ්. ඒතර මීට අමතරව තියෙනවා ලවණ වර්ග, හෝමෝන, ග්ලූකෝස්. එතකොට ජලය තියෙනවා, ද්‍රව්‍ය ප්‍රෝටීන තියෙනවා, ධනායන තියෙනවා, ඍණායන තියෙනවා, තව ලවණ වර්ග තියෙනවා, හෝමෝන තියෙනවා, ග්ලූකෝස් තියෙනවා මේ ප්ලාස්මාවේ. ඒතර මේ තමයි ප්ලාස්මාවේ සංයුතිය. දැන් අපි මේ ප්ලාස්මාවෙන් කරන කාර්යයන් බලමු. දැන් ප්ලාස්මාවෙන් කරන පළවෙනි කාර්යය තමයි දේහයේ තැන් තැන් වලින් අවශෝෂණය කරන පෝෂක ද්‍රව්‍ය තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී කුඩා ආන්ත්‍ර වලින් අවශෝෂණය කරනවා මොනවද? ජීර්ණය කළ ආහාර, පෝෂක ද්‍රව්‍ය. ඒවා අවශෝෂණය කරපු තැන ඉඳන් දේහයේ විවිධ කොටස් වලට පරිවහනය කිරීම රුධිරය හරහා සිද්ධ වෙනවා. ඒවයි අරන් යන්නේ එතකොට ප්ලාස්මා. ඒ වගේම දේහයේ තැන් තැන් වල සංශ්ලේෂණ ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. අපි දන්නා ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා. ඒ වගේ ද්‍රව්‍ය අදාළ තැන් වලට ගෙන යාම සිද්ධ කරන්නේ මේ ප්ලාස්මාව මගින්. එතකොට අපිට ලියන්න පුළුවන් අවශෝෂණය හෝ සංශ්ලේෂණය හෝ කළ ද්‍රව්‍ය අදාළ තැන් වලට පරිවහනය කෙරේ. දෙවෙනි කාරණේ තමයි ඔයගොල්ලෝ දන්නවා අපේ බහිස්රාවි ඵල නිපද වෙනවා පරිවෘත්තී ක්‍රියාවල ප්‍රතිඵලයක් වශයෙන්. ඒතර ඒ නිපද වෙන බහිස්රාවි ද්‍රව්‍ය බහිස්රාවි අවයව කරා පරිවහනය කිරීමත් රුධිර ප්ලාස්මාව මගින් සිද්ධ වෙනවා. එතකොට අපි ලියමු මෙහෙම පරිවෘත්තීය අපද්‍රව්‍ය නැත්නම් ඒ ඵල බහිස්රාවි අවයව කරා පරිවහනය කරන්නේ රුධිර ප්ලාස්මාව මගින්.
දැන් හෝමෝන් පරිවහනය. හතරවෙනි කාරණේ තමයි දේහේ තාපය ව්‍යාප්ත කිරීම. පස්වෙනි එක තමයි දේහය තුල රසායනික සංනිවේදනය පවත්වාගෙන යාම. පස්වෙනි එක තමයි දේහය තුල රසායනික සංනිවේදනය පවත්වාගෙන යාම. දැන් අපි කතා කරා ප්ලාස්මාවේ සංනිවිත සහ ප්ලාස්මාවෙන් කරන කාර්යය. ඊළඟට බලමු රුධිර පට්ටිකා. දැන් රුධිර පට්ටිකා සම්භාව්‍ය වෙන්නේ රතු ඇට මිදුළු වල තියෙන මෙන්න මේ සෛලවලින්. මෙගා කැරියෝ සයිට කියන සෛල වලින් තමයි රුධිර පට්ටිකා සම්භව්‍ය වෙන්නේ. ඊළඟට රුධිර පට්ටිකාවල ආයු කාලය දින 8යි. ඊළඟට මේගොල්ලෝ විනාශ වෙනවා ප්ලීහාවේ තිබෙන භක්ෂක සෛල මගින් විනාශ කරනවා. එතකොට දින 8කට පස්සේ ක්‍රියාවේ තියෙන භක්ෂණ සෛලමය විනාශ කරනවා. දැන් අපි බැලුවොත් එහෙම රුධිර පට්ටිකාවක ව්‍යුහය මෙන්න මේ වගේ. න්‍යාස දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් කණිකා තියෙනවා. මේවට අපි කියනවා කණිකා කියලා. ඊළඟට රික්තක තියෙනවා. මෙයාගේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියා. මම මකෝ කියලා ලියන්නම්. මයිටොකොන්ඩ්‍රියා දකින්න පුළුවන්. නියස්ටි නැත. මතක තියාගන්න. නියස්ටි රහිතයි. ඒතකොට මෙයාගේ කාර්යයන් තමයි අපි බලුත් එහෙම කාර්යයන් පළවෙනි එක තමයි රුධිරයේ කැට ගැසීමට ආධාර වේ. දෙවෙනි කාර්යය තමයි දැන් ශරීරයේ තුලට ඇතුළු වෙන බැක්ටීරියා, වෛරස් වැනි ව්‍යාධි ජනකයන් අධිග්‍රහණය කර විනාශ කෙරේ. එතකොට ආරක්ෂක කෘතියක් මේ රුධිර පට්ටිකා මගින් සිද්ධ වෙනවා. දැන් අපි ප්ලාස්මාව ගැන ඉගෙන ගත්තා. රුධිර පට්ටිකා ගැන ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට රතු රුධිරාණු ගැන ඉගෙන ගමු. රතු රුධිරාණු තව නමක් කියනවා රක්තාණු කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා red blood cells කියලා. අපි කෙටියෙන් කියනවා RBC කියලා. දැන් රතු රුධිරාණුවත් ගියා අපි පැත්තෙන් බැලුවොත් අපිට පේන්නේ මෙන්න මේ වගේ ව්‍යුහයක්. ද්වි අවතලයි. ඒතර මේ දිවි අවතල බව පවත්වා ගැනීමට එයාට ශක්තිය අවශ්‍යයි. ඒ සඳහා ATP වැය වේ. දිවි අවතල බව පවත්වා ගැනීම සඳහා ATP වැය වෙනවා. දැන් අපි උඩින් බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මේ වගේ සෛල තැටි ආකාර සෛල. මේව ගැටිත්තක් වගේ තියෙනවා මොකද මැද ඇතුළට නැමිලා. එතකොට රතු ඇට මිදුළු වලින් මේවා ඇති වෙනවා. ඊළඟට ආයු කාලය අපි කියමු රතු ඇට
මිදුළු වලින් නිපදේ ආයු කාලය දින 120යි. දින 120කට පස්සේ පීහාවේ භක්ෂක සෛල මගින් විනාශ කෙරේ. දැන් අපි දන්නවා ඇට මිදුළු වලින් තමයි හැදෙන්නේ. ආයු කාල දින 120යි. පීහාවේ භක්ෂක සෛල මගින් විනාශ කරනවා දින 120කට පස්සේ. දැන් මේ රතු රුධිර සෛල වලින් කරන්නේ මොකද්ද? ඒකේ තියෙනවා හිමෝග්ලොබින්. හිමෝග්ලොබින් හැදිලා තියෙන්නේ කොහමද? හීම් කාණ්ඩ හතරක් එකතු වෙනවා ග්ලොබින් කියන ප්‍රෝටීනය. හීම් කාණ්ඩ හතරක් ග්ලොබින් කියන ප්‍රෝටීනය සම්බන්ධ වෙලා තමයි හිමෝග්ලොබින් හැදෙන්නේ. ඒතර මේ හිමෝග්ලොබින් ආධාර වෙනවා ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් හුවමාරු සඳහා. එතකොට රතු රුධිරාණු වලින් කෙරෙන ප්‍රධානම කාර්යය තමයි ශ්වසන වායු හුවමාරුවට ආධාර වීම. ඔගොල්ලෝ අහලා තියෙනවා කාබන් මොනොක්සයිඩ් කියන්නේ. දැන් හීම් එක එකතු වෙනවා ඔක්සිජන් වෙනුවට කාබන් මොනොක්සයිඩ්. එකතු වුණාන් පස්සේ ඒක නිසා රුධිරයට ලැබෙන ඔක්සිජන් සැපයීම අඩු වෙලා යනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ පුද්ගලයා මිය යනවා. හේතුව තමයි කාබන් මොනොක්සයිඩ් වලට පුළුවන් ඔක්සිජන් වගේම හිමෝග්ලොබින් එක එකතු වෙන්නේ. ඒතර එහෙම එකතු වුණොත් මොකද වෙන්නේ? දේහයේ තියෙන පටක් වලට අවශ්‍ය ඔක්සිජන් නොලැබීම නිසා ඒ පුද්ගලයා මිය යනවා. දැන් අපි ඉගෙන ගත්තා රතු රුධිර සෛල ගැන. දැන් අපි ඊළඟට ඉගෙන ගමු සුදු රුධිරාණු ගැන. සුදු රුධිරාණු වල තව නමක් කියනවා ශ්වේතාණු කියලා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා white blood cells. අපි කියනවා WBC කියලා. දැන් මේ සුදු රුධිරාණු අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවයේ තියෙන කණිකා තිබීම හෝ නොතිබීම අණුව මේ වගේ. කණිකා මේ සුදු රුධිරාණු දෙවෙනි ආකාරයේ කණිකාමය නොවන සුදු රුධිරාණු. දැන් කණිකාමය සුදු රුධිරාණු අපිට ආයෙත් බෙදන්න පුළුවන් කොටස් තුනකට මේ වගේ. පළවෙනි එක තමයි නියුට්‍රෝෆිල්. දෙවෙනි එක තමයි ඉසිනෝෆිල්. තුන්වෙනි එක තමයි බේසෝෆිල්. දැන් කණිකාමේ නොවන සුදු රුධිරාණු අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. වසා සෛල. අනික එක තමයි මොනෝ සයිට්. එතකොට සුදු රුධිරාණු වර්ග පහක් අපේ දේහය අපි දකින්න පුළුවන්. නියුට්‍රෝෆිල, ඉයොසිනෝෆිල, බේසෝෆිල. මේ තුන කණිකාමේ සුදු රුධිරාණු වශයෙන් අපි හඳුන්වනවා. මොකද හේතුව ඒ වගේ සෛල වල කණිකා තියෙනවා. කණිකාමේ නොවන සුදු රුධිරාණු ආකාර දෙකක් තියෙනවා. වසා සෛල සහ මොනොසයිට්. ඒතර මේවා කණිකා දකින්න ලැබෙන්නේ නැහැ. දැන් අපි මේ එක එකක් වෙන වෙනම ඉතාමත්ම කෙටියෙන් ඉගෙන ගමු. පළවෙනි එක ගමු කණිකාමේ සුදු රුධිරාණු. ඒකේ පළවෙනි එක තමයි නියුට්‍රෝෆිල. නියුට්‍රෝෆිල ගත්තාම මෙන්න මේ වගේ සෛලයක්. මේකේ න්‍යාෂ්ටිය කණ්ඩිකා තුනකින් යුක්තයි. මේ වගේ මේ න්‍යාෂ්ටිය. මේ න්‍යාෂ්ටියේ තියෙන කණ්ඩිකා ගාන 3 ඉඳන් 5 දක්වා විය හැකියි. නමුත් බහුලව තියෙන්නේ කණ්ඩිකා 3කින්. මේ වගේ කණ්ඩිකා 3ක් තියෙන බහුලව. ඊළඟට මේකේ තියෙනවා කණිකා.
ලා දම් පාට කණිකා දකින්න ලැබෙනවා මේ වගේ. මේ තමයි නියුට්‍රෝෆිල එකක සාමාන්‍ය ව්‍යුහය. දැන් ඊට පස්සේ රුධිරයේ තියෙන නියුට්‍රෝෆිල සංඛ්‍යාව අපි මෙහෙම ගමුකෝ. සමස්ත සුදු රුධිරාණු වලින් 60 සිට 70ක් දක්වා ප්‍රමාණයක් නියුට්‍රෝෆිලයි. ඒක මත තියාගන්න ඕනේ. ඒ කියන්නේ නියුට්‍රෝෆිල් විශාල සංඛ්‍යාවක් අපේ රුධිරයේ තියෙනවා. එතකොට ඒ තිබීම නිසා අධික භක්ෂකතාවයක් දක්වනවා. අධික භක්ෂකතාවයක් දක්වා. ඒ වගේම අතිශයින් ක්‍රියාකාරී. ඒ කියන්නේ භක්ෂකතාවයක් දක්වන කියලා අදහස් කරන්නේ ශරීරය තුළට ඇතුළු වෙන වෛරස්, බැක්ටීරියා, දිලීර වගේ ව්‍යාධි ජනකයන් අධිග්‍රහණය කළ විනාශ කිරීම මේ නියුට්‍රෝෆිල මගින් සිද්ධ කරනවා. ඉතින් සංඛ්‍යාවනුත් අධිකයි. එයාගේ ඒ සඳහා ඇති හැකියාවත් ඉහළයි. ඒ නිසා රුධිරයේ තියෙන සුදු රුධිරාණු වලින් වැඩිම භක්ෂකතාවයක් දක්වන්නේ නියුට්‍රෝෆිල. දැන් ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න. දැන් අපි ඊළඟ දෙවෙනි ආකාරයට යමු. දෙවෙනි ආකාරය තමයි ඉයොසිනෝෆිල. දැන් ඉයොසිනෝෆිල එක ගත්තොත් මෙහෙම කන්දිකා දෙකයි තියෙන්නේ. මේ නියස්ටිය කන්දිකා දෙකකි මේ තියෙනවා රතු තැඹිලි කණිකා ඇත. සමස්ත සුදු රුධිරාණු වලින් 1 සිට 4ක දක්වා ප්‍රමාණයක් තියෙන ඉයොසිනෝෆිල. එතකොට සෛල භක්ෂකතාවයේ අනුව බැලුවොත් නියුට්‍රෝෆිල වලට වඩා සෛල භක්ෂකතාවයේ මේගොල්ලන්ගේ අඩුයි. ක්‍රියාකාරීත්වය ඊට වඩා අඩුයි. සෛල භක්ෂකතාවය නියුට්‍රෝෆිල වලට වඩා අඩුයි. නමුත් බේසෝෆිල වලට වඩා වැඩි. ඒතර මේගොල්ලෝ ශරීරය තුළ ඇතුළු වෙන බැක්ටීරියා, වෛරස් වගේ ව්‍යාධි ජනකයන් අධිග්‍රහණය කළ විනාශ කිරීමක් සිදු කරනවා. දැන් අපි තුන්වෙනි ආකාරය බලමු. තුන්වෙනි ආකාරය තමයි බේසෝෆිල. එතකොට බේසෝෆිල වල න්‍යාස්ටිය මේ වගේ මේකේ තියෙනවා මෙහෙම මේ න්‍යාස්ටිය තද නිල් දම් කණිකා දකින්න ලැබෙනවා මේ වගේ. බේසෝෆිල වල සමස්ත සුදු රුධිරාණු සංඛ්‍යාවෙන් 0.1ක් වගේ ප්‍රමාණයක් තමයි බේසෝෆිල තියෙන්නේ. ඒ නිසා සෛල භක්ෂකතාවය ගත්තොත් නියුට්‍රෝෆිල සහ ඉයොසිනෝෆිල වලට වඩා අඩුයි. දැන් අපි කණිකාමේ සුදු රුධිරාණු ආකාර තුන ගැන කතා කරා. දැන් අපි ඊළඟ කතා කරමු කණිකාමේ නොවන සුදු රුධිරාණු ගැන. කණිකාමය නොවන
සුදු රුධිරාණු. ඒකේ ආකාර දෙකක් තියෙනවා. පළවෙනි ආකාරය තමයි වසා සෛල. වසා සෛල ගත්තොත් මේ වගේ මිනිස්ටිය සමස්ත සුදු රුධිරාණු වලින් 120 සිට 25 ප්‍රමාණයක් වසා සෛල තියෙනවා. ඊළඟට ප්‍රමාණය ගත්තොත් සාපේක්ෂව සුදු රුධිරාණු වලට වඩා විශාල ඒවාක් තියෙනවා. සාපේක්ෂව සුදු රුධිරාණු වලට කුඩා ඒවාක්. ඒ නිසා අපි ප්‍රමාණය අනුව වසා සෛල ආකාර දෙකකට බෙදනවා. කුඩා වසා සෛල සහ මහා වසා සෛල කියලා අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. දැන් මේගොල්ලන්ගෙන් වෙන ප්‍රතිශක්ති කරන ක්‍රියාකාරීත්වය අනුව අපිට තවත් මේ වසා සෛල වෙනත් ආකාරයකට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය අනුව වසා සෛල අපිට බෙදන්න පුළුවන් B වසා සෛල සහ T වසා සෛල කියලා. මින් එහාට ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය අනුව වසා සෛල අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. B වසා සෛල සහ T වසා සෛල. එතකොට වසා සෛල වලින් ප්‍රධාන වශයෙන් කෙරෙන්නේ දේහයේ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලට ආධාර වීම. අපි දැන් ඊළඟට බලමු කණිකාමය නොවන සුදු රුධිරාණු වල දෙවෙනි ආකාරය. ඒ තමයි මොනොසයිට්. මොනොසයිට් එකක් ගත්තම මේ වගේ ඒකේ වකුගඩු හැඩ න්‍යාෂ්ටියක් තියෙනවා මේ වගේ. තොර මොනොසයිට සමස්ත සුදු රුධිරාණු වලින් 2% සිට 8 දක්වා ප්‍රමාණයක් මොනොසයිට. සුදු රුධිරාණු සංඛ්‍යාවෙන් 2% සිට 8 දක්වා ප්‍රමාණයක් මොනොසයිට. වසා සෛල සහ මොනොසයිට දෙක එකතු වෙලා දේහේ ප්‍රතිශක්ති කරන ක්‍රියාවලියට ආධාර වෙනවා. ඒ වගේම මේ මොනොසයිට ඒ වගේම වසා සෛල රුධිර කේශනාලිකා හරහා අනෙකුත් සම්බන්ධක පටක තුළට ඇතුළු වීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. දැන් අපි අරියල සම්බන්ධක පටකය ගැන කතා කරන අවස්ථාවේදී අපි දැක්කා සමහර වසා සෛල මේ පටකය තුළට ඇතුළු වෙලා තියෙනවා. දැන් අපි රුධිර පටකය හා සම්බන්ධව අපිට ඉගෙන ගන්න අවශ්‍ය කොටස් අපි ඉගෙන ගත්තා. දැන් අපි ඊළඟට ඉගෙන ගන්නවා කාටිලේජ් පටකය ගැන.